ශ්‍රී බුද්ධ වර්ෂ 2544ක් වූ නිකිණි මාස 19 වන ශනි දින සිට ශ්‍රී බුද්ධ වර්ෂ 2544ක් වූ කුඳුවප් මාස 23 වන ශනි දින දක්වා මහරගම නාවින්නේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමයේදී පවත්වාගෙන ගිය මාසික භාවනා වැඩසටහන් මාලාවේ ආරම්භක දේශනය බුද්ධානුස්සති භාවනාව සහ ආනාපාන සති භාවනාව. ධර්මකාමී පින්නතුනි, අද ජයතුංග යෝගාශ්‍රමයේට විශේෂ දිනයක්. මේ ධර්මාසනාරූඪව වැඩ ඉන්නේ පොල්ගහවෙල වඩුවාවේ මහමෙවුනාසපි භාවනා ආශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කිරිපත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ. අපේ රටේ බොහෝ පින්නතුන් භික්ෂුන් වහන්සේ මේ ධර්මයේ අතුරුදහන් වෙන්න ආසන්නයි. ඒ වගේම ධර්මයේ මිනිස් සිත් වලින් ඈත් වෙනවා කියන මේ දුක්බර වචන පාවිච්චි කළාට ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමක් ගිහි පැවිදි කියන දෙපක්ෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා බොහෝම අඩුයි. එවන් සමයක සෑහෙන දුරට ජීවිතයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව අධ්‍යයනය කරලා ඒ වගේම උන්වහන්සේ මනස සෑහෙන මට්ටමකට දියුණු කරගෙන ඒ තුලින් තථාගත ලෞතුරා බුදුහාමුදුරන් වහන්සේගේ නියම බුද්ධ වචනේ පෙළදහම තුලින්ම විස්තර කර දීලා නැති වේගෙන යන ශ්‍රද්ධාව, ප්‍රඥාව, කර්මඵල විශ්වාසයේ ඇති කෙරලීම සඳහා තමන් වහන්සේගේ විවේකයේ පිළිබඳවත් කිසිත් ගණන් ගන්නේ නැතුව උන්වහන්සේ මේ කටයුතු වල යෙදෙනවා. ඉතින් මටත් වඩා මේ පින්නතුන් ඒ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ පිළිබඳව දන්නවා. අපිට උන්වහන්සේ හාහාපුරා කියලා මුණ ගැහුනේ ගිය අවුරුද්දේ අපේ සල්ගල ආරණ්‍ය සේනාසනේ ඒ කටින මහා පූජෝත්සවයේ සඳහා විශේෂ ධර්මදේශනාවකට වැඩම කළා. එදා තමයි උන්වහන්සේගේ රූපකායත් ඒ වගේම කටහඬත් උන්වහන්සේගේ පිරිසිදු සිතිවිලි පිළිබඳවත් අධ්‍යයනය කරන්නට ලැබුණේ. එදා පටන් උන්වහන්සේ අපේ ඒ වගේම අපේ සිසු දරුවන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා උන්වහන්සේගේ හැම වචනයක්ම අහන්න අපි බොහෝම සතුටුයි. ඒ නිසා තමයි අද මේ දහම් හමුව ආරම්භ කළේ. ඒ නිසා අපි මේ අවස්ථාවේදී දිගින් දිගට කරුණ නොකියා අපි ආශිර්වාද කරමු. බුද්ධ ආදී රත්නත්‍රේ සූවිසි මහා ගුණානුභාව බලේනොත් උතුම් වූ දලදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයත් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ආශිර්වාදයත් ලැබිලා උන්වහන්සේ මේ කරගෙන යන යහපත් වැඩපිළිවෙල සිද්ධ කරලීමට ශක්තිය බලය ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දැන් අපේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරන් වහන්සේට ඒ කටයුතු බාර කරනවා. සාදුකාරය පාත්තන්න නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ ආජීව අට්ඨමක සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු සාදු සාදු. දැන් අපි සියලු දෙනා තෙරුවන් වන්දනා කරමු. සාදු සාදු සාදු. මා කිව්වහම ඒ විදිහට කියලා අපි අද සිංහලෙන් වන්දනා කරමු. කවුරුත් කියන්න මා කියවහම වැඳගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුනසේක රහසින්වත් පවුනු කලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ ගුරුපදේශ රහිතව තමන් වහන්සේගේ නුවණින්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට වදාළ හේයින් සම්මා සම්බුද්ධ වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ අනන්ත සීලයෙන්ද අනන්ත සමාධියෙන්ද අනන්ත ප්‍රඥාවෙන්ද සමන්විතයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ
නිවන් පිණිස පවතින ප්‍රතිපදාවෙහි ගමන් කොට නිවනට පැමිණ වදාළහින් සුගත වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයන්ගේ යථාර්ථය අවබෝධ කොට සියලු ලෝකයෙන්ම නිදහස් වූසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදු වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ අකීකරුව සිටින බුද්ධිමත් දෙව් මිනිසුන්ට කීකරු කර ගැනීම පිණිස 이르දි ප්‍රාතිහාර්යයෙන්ද සිද්ධන ගන්නා නුවණින්ද ධර්ම දේශනාවෙන්ද ඒ පිරිස දමනය කොට සනසීම ලබා දෙන හේයින් අනුත්තර පුරිස ධම්මසාරථි වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ටද මිනිසුන්ටද නිවන් මඟ පෙන්වා දෙන හේයින් සත්තා දේව මනුස්සානං වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ ධර්මය අන් සත්වයන්ටද වටහා ගත හැකි පරිදි දේශනා කොට වදාළහින් බුද්ධ වනසේක. මේ සියලු ගුණයන් දරා සිටියා වූ දෙතිස් මහා පුරිස ලකුණින් සමන්විත වූ මහා කරුණාවෙන් සමන්විත වූ මහා ප්‍රඥාවෙන් සමන්විත වූ මේ සියලු ගුණ දැරීමට තරම් භාග්‍යවන්ත වූ හේයින් භගවා වනසේක. මෙසේ ගුණයෙන් අනන්ත වූ මාගේ ශාස්ත්‍රූන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු. ශ්‍රී සද්ධර්මයේ වන්දනා කරමු. මාගේ ස්වාමියෝ ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු චේතනාවෙන් යුතුව වටහා ගැනීමේ පහසුව පිණිස මනාව ගැලපෙන අර්ථයෙන් යුතුව සියලු යහපතට පමුණුවන ඒ ශ්‍රී සද්ධර්මය ස්වකහාත වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම
අවබෝධ කරගත හැකි හේයින් සන්දිට්ඨික වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය සෑම කාලයකදීම අවබෝධ කරගත හැකි හේයින් අකාලික වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය බුද්ධිමත් වූ නෑම කෙනෙකුට හිරු මඩල පෙන්වන්නාසේ සඳ මඩල පෙන්වන්නාසේ ඇවිත් අවබෝධ කරන්නයි කියා හඬනගා පෙන්වා දිය හැකි හේයින් ඒහි පස්සික වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය තම තමන්ගේ නුවණ පරිදි තම තමන්ගේ වැටහීම පරිදි තම තමා තුලින්ම අවබෝධ කරගත යුතු හේයින් ඕපනයික වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය බුද්ධිමත් දෙව් මිනිසුන් ප්‍රත්‍යක්ෂ කරගන්නා හේයින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිවනසේක මෙසේ අනන්ත ගුණයෙන් යුතු ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු සාදු ඒ ශ්‍රාවක පිරිස වන්දනා කරමු මාගේ ස්වාමීයෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සද්ධර්ම මාර්ගයෙහි නිවන අරමුණු කොටගෙන ජීවිතය ගෙවන හේයින් සුපටිපන්න වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ඍජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ජීවිතය ගත කරන හේයින් උජුපටිපන්න වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නා හේයින් ඥායපටිපන්න වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අන් සියලු දෙනාවද මේ ධර්මය කරා කැඳවා ගනිමින් ඒ ධර්මයම පතුරවා හරින හේයින් සාමීචි පටිපන්න වනසේක මෙසේ
ඒ ශ්‍රාවක පිරිස සෝවාන් මාර්ගයේද සෝවාන් ඵලයේද සකදාගාමි මාර්ගයේද සකදාගාමි ඵලයේද අනාගාමි මාර්ගයේද අනාගාමි ඵලයේද අරහත් මාර්ගයේද අරහත් ඵලයේද ගමන් කරන හේයින් පුද්ගලයන් වශයෙන් 8 දෙනෙක් වනසේක සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල වශයෙන් යුගල හැටියටගෙන සතර යුගලක් වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ ලෝකයෙහි පුද පූජා පිණිස සුදුසු වන හේයින් ආහුනේය වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස යාළු මිතුරන් උදෙසා පිළියෙල කළ භෝජන ආගන්තුකව පැමිණි එම ශ්‍රාවක පිරිසට පූජා කිරීමට සුදුසු හේයින් පාවුනීය වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පින් සලකා දෙන දානාදිය පිළිගැනීමට සුදුසු හේයින් දක්ඛිනේය වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස දෙව් මිනිසුන්ගේ වන්දනාවට සුදුසු හේයින් අංජලි කරණීය වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ ලෝකයාට උතුම් පින්කෙතෙහින් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වනසේක මෙසේ මේ ලෝකයට පින්කෙත වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මමද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමි මමද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි මමද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි මාගේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේමය මාගේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේමය මාගේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේමය සාදු සාදු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් අපි සියලු දෙනාම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට පත්වෙච්ච පිරිස්. අපි මේ ශ්‍රාවක බවට පත් වෙන්නේ ආවට ගියාට නෙවෙයි. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම ඒකේ තේරුම අර කලින් කියාපු අරහං සම්මා සම්බුද්ධ විඥාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියන ඒ බුදුරජාණන් වහන්සේව අපි පිළිසරණ කරගන්නවා කියන එකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තීරුම. දැන් මේ පින්වතුන් බුදුන් සරණ ගියේ ඒ අදහසින්ද? ඒ අදහසින් බුදුන් සරණ යා යුත්තේ. වෙන අදහසකින් බුදුන් සරණ ගියාට සරණ පිහිටන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න. අපි ළමයින්ට කියනවා පුතේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්න කියලා ළමයින්ට කියනවා. ළමයි මොකද කරන්නේ? අම්මලා කියන නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ විදිහට නෙමෙයිද අපි සරණ ගියේ. අපි කවුරුත් ඒ ක්‍රමයට සරණ ගියා. ඊළඟට පාසල් ගියාම පාසලේදී උදේ පාන්දර කවුරු හරි ශිෂ්‍යෙක් සිල් දෙනවා. අයම නැත්තම් ස්වාමීන් වහන්සේ නමක් හිටියෝ සිල් දෙනවා. සිල් දෙන්න කලින් බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. අපි හිතාගෙන ඉන්නේ සිල් දෙන්න කලින් කියන එකක්. එහෙම නේද හිතාගෙන ඉන්නේ බොහෝ අය. සිල් දෙන්න කලින් කියන එකක්. බුද්ධං සරණං ගච්ඡාමි. ඒ නිසා මේ රටේ පිරිස බෞද්ධ හැටියට හිටියට ඒගොල්ලෝ ඇත්ත නෙමෙයි. හැබැයි බෞද්ධයෝ නෙවෙයි. ඒගොල්ලෝ හොරට බෞද්ධ වෙච්ච අය. ඒ කියන්නේ ඒගොල්ලෝ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ දැනගෙන නෙවෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේ ආර්ථයෙන් කියන දේ අපි කුඩා දරුවන්ට හිටන් කියලා දෙන්න ඕනේ. එතකොටයි අපි බෞද්ධ වෙන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේව තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ. අපි සරණ යන්නේ එක වතාවක්ද? නෑ. දෙවනි වතාවෙත් සරණ යනවා. තුන්වෙනි වතාවෙත් සරණ යනවා. මේක අපි කරපු එකක් නෙමෙයි. දැන් මේ භාවනා පන්ති ආරම්භ නිසායි මේ තිසරණේ ඉඳලම මම කියා දෙන්න හදන්නේ. මේ අපි කරපු එකක් නෙමෙයි. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා යමෙක් බුදුන් සරණ ගියාද ධර්මයේ සරණ ගියාද සංඝුන් සරණ ගියාද බුදුරජාණන් වහන්සේව සරණ ගියාද ශ්‍රී සද්ධර්මයේ සරණ ගියාද ඒ ශ්‍රාවක පිරිස සරණ ගියාද එපමණකින් ශ්‍රාවක බවට පත් වෙනවා. එහෙනම් ශ්‍රාවක බවට පත් වෙන්නේ පන්සිල් ගැනීමෙන්ද තිසරණේ සමාදන් වීමෙන්ද? පන්සිල් ගැනීම වෙන එකක්. ඒක තිසරණේ නෙවෙයි. බෞද්ධෙක් වෙන්නේ පන්සිල් ගැනීමෙන්ද තිසරණේ සමාදන් වීමෙන්ද? තිසරණ සමාදන් වීමෙනුයි බෞද්ධෙක් වෙන්නේ. පන්සිල් ගැනීමෙන් නෙවෙයි. එහෙනම් අපි පන්සිල් වලට ඉදිරියෙන් රකින්න එකක් තියෙනවා. මොකද්ද? තිසරණේ රැක ගන්න ඕනේ. තිසරණේ රකින්න නැතුව රකින්න සීලේ සම්මාදිට්ඨිය නැහැ. තිසරණේ නැති සීලේ සම්මාදිට්ඨිය නැහැ. ඒ නිසා තිසරණේ තියෙනවා නම් එයාට ඕනම වෙලාවක තමන්ගේ හිතේ සීලී පිහිටුවා ගන්න පුළුවන්. එහෙමනම් අපිට කල්ප ගානක් තිස්ස නොලැබුණේ පංචශීලයේද තිසරණේද? පංචශීලයේ හැමදාම ලෝකේ සම්මත එකක්. දැන් මම ඉන්දියාවේ හිටපු කාල පරිච්ඡේදයේ මම උදේට දැක්ක ප්‍රාණඝාතය නොකරන මිනිස්සු ඉන්නවා.
සොරකම් නොකරන අය ඉන්නවා. කාමයේ වරද හැසිරෙන්නේ නැති අය ඉන්නවා. බොරු කියන්නේ නැති මත්පැන් පානය නොකරන අය ඉන්නවා. නමුත් මේගොල්ලෝ බෞද්ධද? තිසරණේ නැහැ. කල්ප ගානකට පස්සේ අපිට ලැබුණේ පංචශීලයේ නෙවෙයි. අපට ලැබිච්ච දේ මොකක්ද? තිසරණය. අපි දන්නේ නැත්තේ මොකක්ද? තිසරණය. ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් ගැන තියෙනවා ජීවිත හේතුපින අඤ්ඤං සත්තාරං උද්දිස්සanti. එයාව පිටි කපල මැරුවා. එයා වෙනස් කරන්නේ නැහැ. ඒකයි ඒකේ තේරුම. එයාව පිටි ගහලා මැරුවත් එයා තිසරණේ වෙනස් කරන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? පැහැදිලිව කියන්නේ ඇයි එහෙම වෙන්නේ? නෑ. ජීවිත පූජාවෙන් සරණ ගිය නිසා නෙවෙයි. එයාට තේරෙන්නේ ඊට වඩා වටින දෙයක් ලෝකේ තියෙන බව. ඒ නිසා එයාට ඒ වටින දේ උදෙසා ජීවිතය අතහරින එක සුළු දෙයක්. තේරුණාද කීප එක? එයා දන්නවා බුදුරජාණන් වහන්සේගේ වටිනාකම. ඒ වටිනාකම දන්න නිසා එයාට කරන්න බෑ. එයාට අතහරින්න බෑ ඒක. මොකද එයාට ඊට වඩා වටින දෙයක් දන්නේ නැහැ. අහලා තියෙනවද රතන සූත්‍රය? රතන සූත්‍රයේ තියෙනවා යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පණිත. ඒ කියන්නේ මේ ලෝකේ යම්තාක් වස්තු ඇද්ද? පරලෝ යම්තාක් වස්තු ඇද්ද? ස්වර්ගී යම්තාක් වස්තු ඇද්ද? ඒ සියලු වස්තු වලට වඩා අග්‍ර කවුද? බුදුරජාණන් ඉදම්පි බුද්ධේ රතනම් පණිතං. බුදුරජාණන් වහන්සේ නැමැති මණික තමයි වටින්නේ. ඒකයි ඒකේ තේරුම. ඒ වටිනාකම දැනගෙනයි බුදුන් සරණ යා යුත්තේ. ඒක දන්නේ නැතුව බුදුන් සරණ ගියොත් කිසිම වටිනාකමක් නැහැ ඒකේ. එයා ඕනම වෙලාවක ආගම පාවා දෙන්න පුළුවන්. අවබෝධ නොකිරීමෙන් ඒක වෙන්නේ. අවබෝධ නොකිරීම නිසා වෙන එකක් මම කියන්නම්. සමහරු කියනවා මේ පොත්පත්වල තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ විඥාණය ආකාශේ තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ විඥාණය ආකාශේ තියෙනවා නම් එතකොට අපිට හිතෙනවා සිතවිල්ලක් ඒ විඥාණය එහෙනම් අපි දිහා බලාගෙන ඇති. එහෙනම් අපිට කරදරයක් වුණාම මොකද කරන්න තියෙන්නේ? වැඳගෙන ඉල්ලන එක. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලන එක වැඳගෙන. දැන් මට හම්බ වුණා ජපාන් මිනිස්සෙක්. එයා මේ හෝටලයක කුක් කෙනෙක්. එයා හැමදාම බුදුහාමුදුරන්ගෙන් වැඳගෙන මහායාන මතේ. බුදුහාමුදුරන්ගෙන් වැඳගෙන ඉල්ලනවා අනේ භාග්‍යතුන් වහන්සේ මට රස්සාවක් කරන් දෙන්න කියලා හැමදාම ඉල්ලනවා. දවසක් මෙයාට කවුද කෙනෙක් කිව්වා හීනෙන් ඔබ උයන් ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ මෙයා මොකද කළේ හෝටල් පාසල් එකට ගිහ බැදලා දැන් එයා කුක් කෙනෙක්. එයාගේ හිතේ තියෙන බුදුහාමුදුරු රස්සාව අරන් දුන්නා කියලා. මේ හිතේ ඇති වෙන මැවීම මිසක් මේ ඇත්තක හරි එහෙම වුණා කියලා එයා බුදුන් සරණ යයිද? නෑ. එයා මේ බඩට දීලා තියෙන්නේ. එයා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලලා තියෙන යමක් ඔළුවටද බඩටද? බඩට ඉල්ලලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම බලාගෙන ඉන්නවා කියලා මතය ආවට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඉල්ලන්න පුරුදු වෙනවා. එතකොට දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමයි මේ ඉල්ලීමයි අතර වෙනසක් තියෙනවද? දෘෂ්ටියෙන් සමාන වෙනවා. තේරුණාද? දෘෂ්ටියෙන් සමාන වෙනවා. දෘෂ්ටියෙන් සමාන වුණාට අපේ දෘෂ්ටිය ප්‍රබල නැහැ. ඒ කාරණේදී. මොකද අල්ලා දහන කෙනා කියනවා අල්ලා තමයි සියල්ල මැව්වේ, අල්ලා තමයි සියල්ල දන්නේ, අල්ලා බලාගෙන ඉන්නවා. ආගමේ අනිත් අය කියනවා දෙවියන් වහන්සේ තමයි සියල්ල දන්නේ, දෙවියන් වහන්සේ තමයි සියල්ල මැව්වේ, දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. අපි මොකද කරන්නේ? ඒ ආකල්පෙම අපි කියනවා බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න උන්වහන්සේ තමයි දන්නේ. ඒ මතේ සමාන වෙච්ච ගම ඒගොල්ලන්ගේ ආගමට අපි ඇදිලා යාම වැඩිද අඩුද? ඇයි හේතුව? දෘෂ්ටිය
සමාන වීම. වෙනසක් පේන්නේ නැහැ. තමන් අදහන ධර්මයේ ඒකේ වෙනසක් පේන්නේ නැහැ. මෙන්න මේ නිසයි රස්සාවල් පිණිස මේ රටේ ආගම් වෙනස් කරන්නේ. බඩ පිණිස මේ රටේ ආගම් වෙනස් කරන්නේ. දැන් අපි දන්නවා මම කතෝලික පරම්පරාවක කෙනෙක්. මම කතෝලික පරම්පරාව ඇති වුණේ මට අනුරාධපුර යුගයේ ඉඳලාද? නෑ, රස්සාවල් ගන්න අපේ අය ආගම පාවලා දීලා. නනුත් වෙනස් කළා. මම කබ්‍රාල් කෙනෙක්. මේ කාලේ. ඒකේ නම පාව වෙනස් කළා. නම් ගෝත්‍ර වෙනස් කරගෙන ආගම් පාවා දීගෙන තමයි අපි රැකිලා තියෙන්නේ. පරම්පරාව. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහින් නැති නිසා. අදට මේ පින්වතුන්ගේ දරුවෙක් ආගමට ගැරහෙව්වොත්, මේ පින්වතුන්ගේ ඥාතියෙක් ආගමට ගැරහෙව්වොත්, ආගම වෙනස් කළොත් ඒ සියලු දෙනාම අවබෝධයෙන් තෙරුවන් සරණ නොගිය අය. වෙන කවුරුවත්ම නෙමෙයි. තමන්ගේ ස්වාමියා සමහර විට භාවනාවට මේ පින්වතුන්ගෙනට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ සියලු දෙනා අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය අය නෙවෙයි. ඒගොල්ලෝ ඔක්කොම නාමිකව බෞද්ධ කියන අය. ඒගොල්ලන්ගේ බුද්ධ ශාසනයට අනර්ථයක් මිසක් ආර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. මහාන වුණත් වැඩක් නැහැ. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහින් නැත්තම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ උපසම්පදා කරන්න භික්ෂුන් වහන්සේලා මහාන කරන්න අවසර දුන්නා. ඉතින් භික්ෂුන් වහන්සේලා කිව්වා මේ පළාත්වල චාරිකාවේ වඩිනකොට ස්වාමීනි අපි චාරිකාවේ ගිහින් මේ ධර්මයේ අපි කියනවා. මේ ධර්මයේ අපි දේශනා කරාම ඒ ගෙවල් වල තරුණ අය ඉදිරිපත් වෙනවා අපිටත් මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් මේ පිරිස මහාන කරන්නේ කොහොමද කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මහාන කරන්නේ ඒ ආයතී ඉසරවුල් බාන්න ඕනේ. ඊළඟට ඒ ආයත සිවුරු පිරිකර අතට දීලා ඒ සිවුරු පිරිකර එයාට කියන්න මේ සියලු දුකින් නිදහස් වෙන්න නිවන අවබෝධ කිරීම පිණිස මට මේ සිවුර දෙන්න කියලා ඉල්ලන්න කියලා ඒගොල්ලන් ඉල්ලවන්න. ඊට පස්සේ තිසරණේ සමාදන් කරවන්න. ඔන්න මහානකම. එතකොට මහාන වෙන්නේ කොමකින්ද? තිසරණේ සමාදන් වීමෙන්. අද හාමුදුරුවන්ට තිසරණේ තියනවද? නැහැ. එතකොට ගිහියට තිසරණේ ඉතුරු වෙයිද? නැහැ. සියලුම හාමුදුරුවන්ට නෙවෙයි ඈ. තිසරණේ තියෙන හාමුදුරුවෝ ඉන්නවා. තිසරණේ නැත්තම් මහානකමක් තියෙයිද? අන්න ඒව තමයි මේ රටේ තියෙන ප්‍රශ්නය. ඒ නිසා තිසරණේ අඳුනන්නේ නැති වෙච්ච ගමන් කිසි දෙයක් කරන්න බෑ. එහෙනම් අපි පළමුව අඳුනාගත යුතු දෙයක් බෞද්ධ ගිහියෙක් තිසරණේ දන්නේ නැත්නම් එයා ගිහි බෞද්ධයෙක් නෙවෙයි. තිසරණේ දන්නේ නැති පැවිද්දා ශාසනයට අයිති පැවිද්දෙක් නෙවෙයි. ශාසනයට අයිති වෙන්නේම තිසරණේ තේරුම් ගැනීමෙන්. එතකොට දැන් තිසරණෙන් අපි මේ කතා කළේ බුද්ධ රත්නය ගැන. ඒ බුදුරජාණන් වහන්සේව අපි අඳුනගත්තා නම් කවුද කියලා අපි තීරුම් කරගත්තා නම් අපිට හැමතිස්සෙම පිළිහිටනවා බුදුරජාණන් වහන්සේව සිහි කිරීමේ හැකියාව. මම උදාහරණයක් කියන්නම්. මේ පෙරේදා මම අනුරාධපුරේ වදින්න ගියා. ශ්‍රී මා බෝධින් වහන්සේ වදින්න. ගිහින් අපි මිනිස්සු ගොඩාක් පිරිස් පහන් දැල්වනවා. අපි ස්වාමීන් වහන්සේලා කීප නමගේ අපි ඊටිපිසෝ ගාථාව කිය බුද්ධානුස්සතියෙන් තමයි පහන් දැල්ලුවේ. මොකද මේ පහන දැල්වන්නේ කවුරු වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිසා ඒක දැල්ලුවේ. එතන හිටියේ සියලු දෙනාම අනිත් අය පහන් දැල්ලුවේ සතියෙන් නෙමෙයි, සිහිනෝනින් නෙමෙයි. සිහිය නෑ ඒගොල්ලන්ට. ඒගොල්ල පහන් දැල්වි විහිළු කරනවා, කතා කරනවා, hina වෙනවා, ඊළඟට යන්නේ කොයිද අහනවා, රැයට නවතින්නේ කොහෙද, කන්නේ මොනවද, හදන්නේ මොනවද, ඒවා කතා කර පහන් දැල්වන්නේ. මං කපන කළා අනේ මේ මිනිස්සු එක්කෙනෙකුට සිහිය නෑනේ. සිහිය නෑ. Taman එච්චර දුර ශ්‍රී මා බෝධින් වහන්සේ ළඟට ගියේ මොකටද කියලා සිහිය නෑ.
පහන දැල්වන්නේ තෙල් ගත්තේ අතට පහන් වැටි අතට ගත්තේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආලෝක පූජාවක් කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ තිසරණේ තියන අයද? තිසරණේ නැහැ. තිසරණේ තියෙනවා නම් සතිය පිහිටනවා බුදුරජාණන් වහන්සේ ගැන. සතිය නැහැ. ඒ භූමිය ඇතුළත බුදුරජාණන් වහන්සේ ගැන විතරයි ආශී කරන්නේ. ඒක නෑ කියන්නේ තිසරණේ පිහිටලා නෑ. අන්නේ කාරණේදී මතක තියාගන්න ඕනේ මේ භාවනා කරනවා කියලා කියන්නේ පැයක්මාරක් මේ මෙතන කරලා ඉවර වෙලා ඔක්කොම මෙතන දාලා හිස් අතින් යන එක නෙවෙයි. මෙතනින් යමක් අරගන්නවා අරගන්නේ කවද වෙනකන්ද? පිරිනුවන් පානකම්. මෙතනින් ගන්න දේ රැක ගන්න ඕනේ පිරිනුවන් පානකම්. සමහරට පිරිනුවන් පාන්නේ මේ තව ආත්ම 7කින් වෙන්න පුළුවන්. එතකන් රැක ගන්න ඕනේ. අන්නේ කාරණේටයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ මතේ නැතුව මේක අරගෙන වැඩක් නැහැ. ඒ මතේ නැති කෙනෙකුට ධර්මයේ පිහිටන්නේ නැහැ. ඔන්න මං ඇත්ත කිව්වා. ධර්මය අපිත් යනවා ඥානානන්ද හාමුදුරන්ගේ පන්ති වලට. ඕගොල්ලොත් යනවාද? ඒකට ගිහිල්ලා වැඩක් නැහැ. මේක පැහැදිලිවම මේ ජීවිතේදී මේ ධර්මයේ ගන්නේ පිරිනුවන් පාන කම්ම ගෙනියන්න. සමහර විට මේ පින්වතුන් කවුරුත් තව ආත්ම භාව 7ක් වගේ යනකට නැති වෙන්න පුළුවන්. පිරිනුවන් පාන්න පුළුවන්. සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්. මොකද මේ ධර්මයේ එහෙම එකක්. මේ ධර්මයේ අනුගමනය කිරීමෙන් එයා නිවන් දකිනවා. ඒක ධර්මයේ තියෙන ලක්ෂණයක්. ඒක ධර්මයේ තියෙන ලක්ෂණයක්. එතකොට මේ අපි මේ ජීවිතේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ මරණය දක්වා නෙවෙයි. එහෙනම් පිරිනුවන් පෑම දක්වා. එතකොටයි ශ්‍රාවක කියන කාරණේට මුල් බැස ගන්න. ශ්‍රාවක කියලා මුල් බැස ගන්න අපේ හිත ඒ කාරණේ ආවොත් තමයි. එහෙම නැතුව අපි ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. එහෙමනම් අපි තෙරුවන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ දුකෙන් නිදහස් වීම පිණිස නම් අපි යම් දවසක බුදුරජාණන් වහන්සේව සරණ ගියාද පිරිනුවන් පෑම දක්වා. උන්වහන්සේ විස්තර කරනවා මෙහෙම එකක්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දූපතක්. දූපතක් වගේ. දැන් අපි ඔක්කොම ඉන්නේ සාගරයක. අපි ඔක්කොම ඉන්නේ සාගරයක වැටිලා නම් මේ සාගරයේ ඉන්නවනම් මිනි මෝරු භයානක මත්ස්‍යයෝ දියසුලි සැලපාරවල් හුලං මේ නොඑක ආකාරයේ පීඩාවටපත් වෙමින් සාගරේ ඉන්නවා නම් බුද්ධිමත් මිනිසයා ගොඩබිමක් සොයන්නේ නැද්ද? බුද්ධිමත් මිනිසයා ගොඩබිමක් සොයනවා. එහෙම සොයද්දී ඒ බුද්ධිමත් මිනිසයා ගොඩබිමක් දැක්කොත් මොකද කරන්නේ? ඒ ගොඩබිම කරා යා පීනන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ යන්න ඒ වගේ එකක්. ගොඩබිම මොකද්ද? අරහත්වය. රහතන් වහන්සේට පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේ ගොඩබිමට පැමිණි උත්තමයා කියලා. ගොඩබිමට පැමිණි උත්තමයා කියලා. ඒ කියන්නේ සංසාරයෙන් ඈතර වෙච්ච. ගොඩබිමට පැමිණි උත්තමයා. සාගරයෙන් ඈතර වෙච්ච. එහෙමනම් අපි යම් දවසක ගොඩබිමක් දැක්කද? ඒ ගොඩබිම ඉලක්ක කරලා නම් අපේ පිහිනීම තියෙන්නේ. එහෙනම් නිවන් දකින්න කම්ම අරහත්ත්වයට පත් වෙන කම්ම පිරිනුවන් පාන කම්ම නේද මේ පටන් ගන්නෙ. මේ ජීවිතේට විතරක් නෙවෙයි. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ පිරිනුවන් පෑම දක්වා. ඒ මතයට ආපු නැති කෙනෙකුට කිසි දවසක මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ස්ථිර වශයෙන්ම කියනවා මම. පුළුවන් වෙන්නේ මේ ධර්මය නිවන කරා යන ධර්මයක් කියන මතයට ආවොත් පමණයි.
එතකොට මතක තියාගන්න මේ මතයට එනකම්ම අපි සසරේ මිසක් වෙන කොහෙවත් නැහැ. ඉතින් පින්වතුනි දානන් වහන්සේම පෙන්නලා තියෙනවා. උන්වහන්සේ ගැන කියද්දි ශ්‍රාවක පිරිස ගැන කියද්දි තියෙනවා මේ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේව සරණ ගියේ තථාගතයන් වහන්සේව පිහිට කරගෙන තථාගතයන් වහන්සේව දූපතක් කරගෙන සරණ ගියා කියලා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ වචනයක් තියෙනවා. එහෙනම් අපි සරණ ගිහිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේව ඉලක්ක කරගෙන. ඒ ඉලක්කෙන් අපි වෙන් වෙච්ච ගමන් තිසරණේට මොකද වෙන්නේ? බිඳිනවා. තිසරණේ බිඳිනවා. සිහිය නැත්තම් තිසරණේ බිඳිච්ච බව යා දන්නවද? නැහැ. සිහිය නැත්තම් තිසරණේ බිඳිච්ච බව දන්නේ නැහැ. සිහිය තියෙන කෙනෙකුට තේරුණා නම් එවලෙම යා ඒ ක්ෂණේම තිසරණේ සමාදන් වෙනවා. අන්නේ කාරණේදී ප්‍රායෝගිකව තිසරණේ තමන්ගෙන් විදිච්ච ගමන් තේරුණා නම් මගෙන් වචන අගෞරේ වුණා බුදුරජාණන් වහන්සේට කියලා. එවලෙම මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතින් අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට තිසරණේ රැකෙන්නේ. එහෙම නැතුව තිසරණේ රැකෙන්නේ නැහැ. රකින්න අමාරු පන්සිල් නෙමෙයි. රකින්න අමාරු මොකද්ද? තිසරණේ. තිසරණේ නැති නිසා මේ රටේ මාර්ගඵල ලාභින් නැත්තේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ ලේසි එකක් නෙවෙයි. උන්වහන්සේගේ මුවින් පෙන්වා දීලා තියෙනවා දුකට වැටිච්ච සත්වය බුදුන් සරණ ගිහින් දුකෙන් මිදෙනවා. ශෝක කරන සත්වය බුදුන් සරණ ගිහින් ශෝකයෙන් මිදෙනවා. බය සහිත සත්වය බුදුන් සරණ ගිහින් බයෙන් මිදෙනවා. අයහපතට වැටිච්ච සත්වය බුදුන් සරණ ගිහින් යහපත කරා යනවා. එහෙමනම් අපට පැහැදිලිවම පේනවා බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන් පමණයි අපිට මේ කාරණේ කරගන්න පුළුවන්. මතක තියාගන්න කවුරු හරි කිව්වොත් මේ ධර්මය අවබෝධ කරගන්න ආගමක් අවශ්‍ය නැහැ කියලා. එයාගෙන් පරිස්සම් වෙන්න. එයා තිරුවන් සරණ නැති කෙනෙක්. තිරුවන් සරණ තියෙන කෙනෙක් නෙමෙයි. තිරුවන් නැති කෙනෙක්. ඕනම ආගමකට මේ ධර්මයේ ඕනම ආගමිකයෙකුට අවබෝධ කරගන්න කිව්වොත් එයාට තිසරණේ නැහැ. එයාගෙන් පරිස්සම් වෙන්න ඕනේ. එයා තමයි බුද්ධ ආගම විනාශ කරන කෙනා. බුදුරජාණන් වහන්සේ ගාවට අන්‍යාගමික වෙනවා. ඇවිදින් කතා බස් කරනවා. කතා බස් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් එයා ඉල්ලලා හිටිනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේ මම කැමති මේ ධර්මය අවබෝධ කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඔබට බෑ මේක. ඔබ වෙන ආගමක කෙනෙක් නේ. ඔබ වෙන දර්ශනයක ඉන්න, වෙන රුචියක ඉන්න, වෙන ක්‍රමයක් අනුගමනය කරන කෙනෙක්. ඔබට බෑ කරන්න. ඔබට කරන්න ඕන නම් ඕක අතහැරලා මේ ක්‍රමයට පැමිණෙන්න කියනවා. එතකොට පැහැදිලිව තේරෙනවා බුදුරජාණන් වහන්සේව සරණ යාම කියන්නේ ලීසි දෙයක් නෙවෙයි. ඒක බොහොම දැනුම් තීරුම් ඇතුව කරන්න ඕන එකක්. ඊළඟ එක ධර්මයේ සරණ යාම. මොකද්ද ධර්මයේ සරණ යනවා කියන්නේ? ධර්මයේ සරණ යනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට නිවන කරා තමාව ගෙනියන්න පුළුවන් කියන මතයට පැමිණීම. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට තමාව ඊතර කරන්න පුළුවන් කියන මතයට පැමිණීම. එතකොට ධර්මයෙන් තමාව ඊතර කරවන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. මොකද මේ ධර්මයට මේ හැකියාව තියෙන්නේ? කොහොමද මේ ධර්මයට මේ හැකියාව ලැබුණේ? ඒ ධර්මයේ පහළ වුණේ කාගේ හිතේද? ඊතර වෙච්ච කෙනෙකුගේ හිතේ. සසරේ
ගිලිච්ච කෙනෙකුගේ හිතේද සසරෙන් එතර වෙච්ච කෙනෙකුගේ හිතේද? සසරෙන් එතර වෙච්ච කෙනෙකුගේ හිතේ ඒ ධර්මයේ පහළ වුණේ. ඒ ධර්මයේ පහළ වුණේ රහත් කෙනෙකුගේ හිතේ, සම්මා සම්බුදු කෙනෙකුගේ හිතේ, බුද්ධ නම් වූ කෙනෙකුගේ හිතේ මිසක් පුතඥ කෙනෙකුගේ හිතේ නෙවෙයි. අන්න ඒ නිසා ඒ ධර්මයට පුළුවන් තවත් කෙනෙක්ව එතර කරවන්න. ඒ ධර්මයට පුළුවන්. එතකොට මේ ධර්මයේ දන්නේ නැත්නම් එතර වෙන්න පුළුවන්ද? බෑ. මම මේ අනුරාධපුරේ ගිය වෙලාවේ මේ අපි ස්වාමීන් වහන්සේලා ගොඩක් ගියා වෙනකට සුද්ධ කට්ටිය බයිසිකල් වල නැගලා ඇවිල්ලා තූපාරාමයක හන්දියේ ඉඳගෙන දැන් ඕගාලා පොත් වගේ කරන් කියවනවා. මොකද්ද මේ කියවන්නේ? ගයිඩ් බුක් එක. ගයිඩ් බුක් කියන්නේ දන්නවනේ. ගයිඩ් බුක් එකේ ඒකේ තමයි තියෙන්නේ පාරවල්. හැරින්න ඕන තැන, යන්න ඕන තැන. දැන් ඒගොල්ලෝ හන්දියකට ඇවිල්ලා. අයිලා පොත කියවනවා දැන් හැරින්න කොතනින්ද කියලා. මං කෝ අන්න බලන්න අර කට්ටිය දිහා. ඒ කට්ටිය මේ බය නැතුව ඇවිදින්නේ මේ පාරවල් වල සයිකල් අරන් තනියම මොකක් අතේ තියෙන නිසාද? ගයිඩ් බුක් එක අතේ තියෙන නිසා. මේගොල්ලෝ මේ ගයිඩ් බුක් එක අතහැරලා යන්න කිව්වොත් මේ පාරවල් වල මක් වෙයිද? සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ අතරමං වෙනවා. මේගොල්ලෝ විශ්වාසය තියන්නේ ගයිඩ් බුක් එකටයි. ගයිඩ් බුක් එකක් නිර්මාණය කරන්නේ ඒ ගැන හොඳට අධ්‍යයනය කරපු කෙනෙක්. ඒ නිසා ඒ පොත ළඟ තියෙනවා නම් ඕනම රටක යන්න පුළුවන්. මේ ඕනම කෙනෙකුට ඒ පොතේ භාෂාව තේරෙනවා නම් ඕනම රටකට යන්න පුළුවන්. ඕනම රටක ඇවිදින්න පුළුවන්. ඇයි ඒ පොතේ ඔක්කොම තියෙනවා යන එන පාරවල් ගැන විස්තර. මං කියවා ඔන්න ඔය වගේ තමයි බුදුන් වදාළ ධර්මය. බුදුන් වදාළ ධර්මයේ දන්න කෙනාට නිවන කරා යන්න පුළුවන්. බුදුන් වදාළ ධර්මයේ දන්නේ නැති කෙනෙකුට බෑ. හන්දියකට ආවම සැකේ. දැන් කොතනින්ද හැරෙන්නේ කොහේ යයිද මොකක් වෙයිද දන්නේ නැහැ. සැකේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටන් ගන්න සැකයෙන් ඈතර වෙන්න කියලා. අන්නේ ධර්මයේ දන්නේ නැතුව ඒ බුදුරජාණන් වහන්සේ ඒකනේ මේ රහතන් වහන්සේලා සෑම බුද්ධ වචනයක්ම සටහන් කරගත්තේ හිතවල සෑම බුද්ධ වචනයක්ම සටහන් කරගත්තේ මොකද? ඒ සෑම බුද්ධ වචනයක්ම ඇති උනේ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ හිතේ. ඒ සෑම බුද්ධ වචනයකම තියෙනවා මිනිස්යාව නිවන කරා ගෙනියන්න පුළුවන් හැකියාවක්. අන්නේ නිසායි ඒ ධර්මය මෙච්චර වටින්නේ. ඒ නිසා ඒ ධර්මයේ දන්නේ නැතුව ඒ ධර්මයේ සරණ යනවා කියන එක බොරු කතාවක්. ඒක කරන්න බෑ. ඒක බොරු කතාවක්. ඒ ධර්මයේ දැනගන්න ඕනේ. ඒ ධර්මයේ දැනගත්තාම තමයි Tamanට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේවා තියෙන්නේ කියලා. අන්නේ ධර්මයයි ධම්මං සරණං ගච්ඡාම කියලා සරණ යන්නේ. ඒ ධර්මයේ සරණ යන කෙනා බුද්ධිමත් කෙනෙක්. ඒ ධර්මයේ මොකද කරන්නේ? ඒ ධර්මයෙන් දෙන්නේ බඩටද ඔළුවටද? ඔළුවට දෙන්නේ. ඉතින් මේ ධර්මයට වදගෙන බඩට ඉල්ලුවාම ලැබෙයිද? බඩට ලැබෙන්නේ නැහැ. ඔළුවට ලැබෙන්නේ. බුද්ධිය තියෙන්නේ ඔළුවේද බඩේද? ඔළුවේ බුද්ධිය තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ තියෙන්නේ බුද්ධියට. මේ ධර්මයේ එපා කිව්වත් එපා කියන්නේ මොකක්ද? බුද්ධිය එපා කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අවබෝධයටපත් උනේ යමකින්ද ඒක තමයි අපිට අහන්න ලැබෙන්නේ ධර්මයේ හැටියට. ඉතින් මේ ධර්මය අපි අපේ ජීවිතේදී දරා ගත්තාම මොකද වෙන්නේ? අපේ බුද්ධිය පළල් වෙනවා. ඊට පස්සේ අපිට තේරෙනවා ධර්මය මොකද්ද අධර්මය මොකද්ද? ධර්මයේ තේරුම් ගැනීමෙන් ඒක වෙන්නේ. මේ බිමතුන් අහලා තියෙනවද කොසඹෑ නුවර ඇති වෙච්ච භික්ෂූන්ගේ කෝලහලයක් ගැන? භික්ෂුන් වහන්සේලාගේ රණ්ඩුවක් ඇති වුණානේ විනය ප්‍රශ්නයක් ඇවිල්ලා. කොසඹෑ නුවර ගෝසිතාරාමේ
ඉතින් ඒකෙදී භික්ෂුන් වහන්සේලා කෝලහල කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවකට ගිහින් කිව්වා මහණෙනි කෝලහල කරගන්න එපා, රණ්ඩු කරගන්න එපා. කිව්වහම කටකාර කටහැකර භික්ෂුවක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක අපි කරන්නේ ප්‍රසිද්ධ වෙන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පැත්තකින් වැඩ ඉන්න අපි බලා ගන්නම් කිව්වා මේක. මහා කරුණික බුදුරජාණන් වහන්සේ ඒ පරිසරය දාලා කොහෙටද වැඩි? පාරිලෙය වනයේට. සමස්ත ජනතාවම කැළඹුණා අනේ මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේ පන්න ගත්තා කියලා. ඒ කාලෙත් කරලා තියෙන්නේ ඒවා. ඉතින් ඊට පස්සේ මිනිස්සු කතා වුණා අපි දානෙ දෙන්නේ නැහැ. මේ අය සමගි වෙනකන් දානෙ දෙන්නේ නැහැ. ඔන්න බඩට වැදුනහම ඇස් දෙක ඇරුණා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා අපි එහෙනම් සමගි වෙමු. දායකයන්ට ගිහින් කිව්වා හරි අපි දැන් සමගි කියලා. දායකයෝ එහෙම බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් සමාව ගන්න ඕනේ. අද දායකයෝ නම් මොකක් කරයිද? බෙදිලා ගහගන්නේ නැද්ද දායකයෝ? පැති වලට හැරිලා. අන්න අද පිරිහීම. අතන ධර්මයේ අධර්මයේ දන්නවර දායක පිරිස. ඒගොල්ලෝ ධර්මයක් දන්නවා අධර්මයක් දන්නවා. රවට්ටන්න බෑ. ඉතින් මොකද වුනේ? ගියා. ඒ පිරිස ඔක්කොම ගියා බුදුරජාණන් වහන්සේ මොන ගැහෙන්නේ. ගියාම සරීත් හාමුදුරුවෝ ගිහින් කිව්වා භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? හොඳට සලකන්න කිව්වා. කමක් නැහැ කිව්වා. විසාකාව ගිහින් ඒව භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? විසාකාව මෙහි සිටින භික්ෂුන් වහන්සේලාට වගේම දානෙ දෙන්න. මේ භික්ෂුන් වහන්සේලාගේ වගේම බණ අහන්න. හැබැයි ධර්මයේ අධර්මයේ තෝරගන්න එක ඔබ සතු එකක්. ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා තෝරලා බේරලා අඳුනා ගන්න එක ඔබට අයිති එකක්. එතකොට භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ විසාකාව කලින් ධර්මය අහලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒගොල්ලන්ගෙන ධර්මය අහන්න. හැබැයි ධර්මය මොකද්ද? අධර්මය මොකද්ද කියලා තෝරලා බේරලා ගන්න එක ඔබ සතු එකක්. ඔබට අයිති එකක්. එහෙනම් අදත් මේ ධර්මය අහන පින්වතුන් සතු එකක්. ධර්මයේ අධර්මයේ තෝරලා බේරලා ගන්න එක. එහෙම නැත්නම් මෙතනදී ධර්මය අහනවා. අහලා වෙන දෙයකට ගම වෙන එකක් කියනවා. දෙකම පිළිගත්තොත් මොකද වෙන්නේ? ධර්මය අහුවෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට මම කියන්නම්. ඔන්න මම හැමතිස්සෙම කියා දීලා තියෙනවා විඥානයේ හේතුඵල ධර්මයෙන් හටගන්න එකක්, පටිච්ච සමුප්පන්න එකක්, පටිච්ච සමුප්පාදයට අයිති එකක්. මේ විදිහට ඒක විස්තර කරගෙන යද්දී වෙන කෙනෙක් කියනවා විඥානයේ අහසේ පාවෙන එකක්, විඥානයේ රිංගනවා මව කුසට එළියට යනවා ඇවිදිනවා කියලා. ඒතකොට දෙකක් යහන්නේ. මේ දෙකම පිළිගත්තොත් එයා ධර්මයේ දන්නවද නැද්ද? එයා ධර්මයේ නොදන්න කෙනෙක්. එයා ධර්මයේ දන්න කෙනෙක් නෙවෙයි. අන්නේ නිසායි කියන්නේ මේ සූත්‍ර දේශනාවල් කතා කරමින් මේ ධර්මය කියන්නේ මොකටද මම මේ පින්වතුන් සැබෑම ධර්මයේ අවබෝධ වෙච්ච කාටවත් රවට්ටන්න බැරි බුදුහාමුදුරුවන්ගේ බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක පිරිසක් කිරීම පිණිසයි. වෙන අරමුණක් නැහැ. අන්න එහෙනම් මේ ධර්මයේ මනාකොට තීරුම් ගත යුතුයි. ඒ ධර්මයේ තමන් පිළිසර වෙන කිසිම ධර්මයක් පිළිසරණ කරගන්නේ නැහැ යා. වෙන කිසිම ධර්මයක් පිළිසරණ කරගන්නේ නැහැ. ධර්මයේ දන්න කෙනෙක්ව රවට්ටන්නත් බෑ. දැන් උදාහරණයක් හැටියට ගමු සායි බබා. ඔන්න සායි බබාතුමා වගේ කෙනෙක් ආය අලුතෙන් පහළ වෙනවා කියමු. හාස්කම් පෙන්නන, රකවරණය මවන, මාල මුදු මවලා දෙන කෙනෙක් ඉන්නවා. ධර්මයේ දන්නේ කෙනා හිතන්නේ එයා මවන්නේ මොකක්ද කියලාද එයා කියන්නේ මොකක්ද කියලාද? ධර්මයේ දන්නේ කෙනා බලන්නේ එයා මවන්නේ මොකක්ද කියලා නෙවෙයි. එයා කියන්නේ මොකක්ද කියලා. මොකද කියන දේ තුල තමයි එයා හිතන දේ තියෙන්නේ. මවන දේ තුල නෙවෙයි. ඒ කියන දේ තුල තියෙන්නේ ලෝක ධර්මයට විරුද්ධ එකක් නෑ.
එයා නිගමනයකට එනවා මෙයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. මෙයා ඇත්ත නොදන්න කෙනෙක්. මෙයා ඇත්ත තත්ත්වය දන්නේ නැති කෙනෙක්. දැන් බලන්න මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න නිසා මම ආරක්ෂා වෙච්ච තාලේ. මම සායිබාබාගේ ආශ්‍රමයට ගියා. ගිය වෙලාවේ දේශනයක් තියෙනවා. තෙලුගු භාෂාවෙන් යා දේශනේ කියන්නේ මට තෙලුගු තේරෙන්නේ නැහැ. ඒක ඉංග්‍රීසියට හරවනවා. ඒකෙන් උගන්වන්නේ මේ ලෝක මැවුම්කාරයෙක් ඉන්නවා. ක්‍රියේටර් කෙනෙක් මැවුම්කාරයෙක් ඉන්නවා. මේ මැවුම්කාරය හැම එක්කෙනෙකුගේම ජීවිතයක් තුළ ආත්මයක් මවලා තියෙනවා. මේ ආත්මය පිරිසිදු කරන්න ඕනේ. මේ ආත්මය තමයි කර්ම එකතු වෙලා තියෙන්නේ. මේ කර්ම නැති කරන්න ඒ ආත්මය පිරිසිදු කරන්න ඕනේ. බ්‍රහ්ම ධර්ම කර්ම කියලා උගන්වනවා. මේක ඇහෙනකොටම මම හිතුවා මේ නම් ඇත්ත දැකපු කෙනෙක් නෙවෙයි. මෙයා තනිකරම මුලා වෙච්ච මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කියලා මම නිගමනයකට ආවා. මම මේ නිගමනයකට ආවේ කොහොමද? ධර්මයේ දන්න නිසා. එතකොට මම බැලුවේ එයා මවන්නේ මොකද්ද කියලාද එයා කියන්නේ මොකද්ද කියලාද? අන්න ඒ වගේ බුද්ධිමත් කෙනා බලන්නේ මවන්නේ මොකද්ද කියලා නෙවෙයි. බුද්ධිමත් කෙනා බලන්නේ කියන්නේ මොකද්ද කියලා. කියන දේ තුල ධර්මේ නැත්තම් එයාට අවබෝධයක් නැහැ කියන එක තේරුම් ගත යුතු එකක්. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් තුල තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දැන් සංඝං සරණං ගච්ඡාමි කියලා අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ යමෙක් මුළු හදවතින්ම බුදුන් සරණ ගිහිල්ලා මාර්ගඵල ලැබුවද ඒ සියලු දිනාම තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. ඒ ශ්‍රාවක පිරිස. ශ්‍රාවක පිරිස කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ ශ්‍රාවක පිරිස තුල එක ලක්ෂණයක් තිබ්බා. මොකද්ද? සුපටිපන්න. සුපටිපන්න කිව්වේ නිවන ඉලක්ක කරගත්තු. නිවන ඉලක්ක කරගත්තු. පිරිනිවන් පෑම ඉලක්ක කරගත්තු ජීවිතයක්. ඒ ශ්‍රාවකයන්ට තිබිය යුතුයි. නැත්තම් එයා ශ්‍රාවක නෙවෙයි. අපි කියන සෝතාපන්න කෙනා. සෝතාපන්න කෙනාට ඉලක්ක නිවන නෙමෙයිද? නිවන ඉලක්ක වෙච්ච නිසා එයා මාර්ගඵලයටපත් උනේ. නැත්තම් නෑ. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස උජුපටිපන්න. උජුපටිපන්න කිව්වේ ඍජු මාර්ගය කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන ගමන් කරන පිරිස. ඒ ශ්‍රාවක පිරිස. ඔන්න දෙකයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ඥායපටිපන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන පිරිස. එහෙමනම් මේ පිරිස බුද්ධිමත් ආර්ය ප්‍රඥාව කරා යන පිරිසක්ද නැද්ද? ආර්ය ප්‍රඥාව කරා යන පිරිසක්. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් ඔබ තුල විලක්ෂණ තියෙන්න ඕනේ. නැත්නම් ශ්‍රාවක වෙන්න බෑ. ඒ අක්ෂණ ඉලක්ක පරමාදර්ශී කරගෙන අපි ඒ කරා යන්න ඕනේ. සාමීචි පටිපන්න කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ආකාරයෙන්ම කියා දෙන කෙනෙක් ඊටි ලෝකෙට. ඒක ගිහියෙක් කෙනෙක් කරන්න ඕනේ. ඒක ගිහි පැවිදි දෙගොල්ලම කරන්න ඕනේ. ඒක නැති වුණොත් එහෙම ඒක මේ පැවිදි අය කරනකම් බලාගෙන හිටියොත් මේ ධර්මෙ රැකෙන්නේ නැහැ. මේ ධර්මෙ නැති වෙනවා ලෝකේ. ඒ නිසා ඒක මතක තියාගත යුතු කාරණයක්. එතකොට මේ ශ්‍රාවක පිරිස කවුද? ඊටා පැහැදිලිව බුදුහාමුදුරු දේශනා කළා. කවුද මේ ශ්‍රාවක පිරිස? ඔව්. පුද්ගල වශයෙන් 8යි. සෝතාපන්න මාර්ගේ සකදාගාමි සෝතාපන්න සකදාගාමි මාර්ගය සකදාගාමි අනාගාමි මාර්ගය අනාගාමි අරහත් මාර්ගය අරහත්. සෝතාපන්න මාර්ගයේ පටන් ගන්නෙ සෝතාපන්න කියන්නේ සෝත කියන්නේ මොකද්ද? මතක තියාගන්න සෝත කියන එක මතක තියාගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සෝත.
සැඩපහර කියලා මතක තියාගන්න එපා. එතකොට ආර්ථය තේරෙන්නේ නැහැ. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආපන්න කියන්නේ හඳුනා ගන්නවා මනාකොට පැමිණෙනවා. ඒක පටන් ගන්නෙ මොකෙන්ද? සෝතාපන්න මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? ඔව් සම්මාදිට්ඨිය එන්න ඕනේ. ඒකේ මුල මොකද්ද? සද්ධාව. ඒ අයට කියනවා මුල්ම පිරිසට කියන මාර්ගයේ මුලම පිරිසට කියනවා සද්ධානුසාරී. සද්ධානුසාරී කියන්නේ අනුසාරී කියන්නේ ශ්‍රද්ධාව අනුව හැසිරෙනවා. සද්ධානුසාරී. ශ්‍රද්ධාව අනුව හැසිරෙන්නේ කොහොමද? එයා ජීවත් වෙනවා ශ්‍රද්ධාවට අනුව. ඒ කියන්නේ එයා නිවනක් තියනවා කියලා ශ්‍රද්ධාවෙන් ඉන්නවා. මේ සංස්කාර අනිත්‍යයි කියන ශ්‍රද්ධාවෙන් ඉන්නවා. මේ සංස්කාර දුකයි කියන ශ්‍රද්ධාවෙන් ඉන්නවා. මේ සංස්කාර අනාත්මයි කියන ශ්‍රද්ධාවෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත්වෙච්ච කෙනෙක් කියලා ශ්‍රද්ධාවෙන් ඉන්නවා. ඒ ධර්මයේ නිවන කරා ගෙනියන්න පුළුවන් කියලා ශ්‍රද්ධාවෙන් ඉන්නවා. ඒ ධර්මය අවබෝධ කරගෙන පිරිසක් සිටියා නම් ශ්‍රාවක පිරිස හැටියට මම ශ්‍රාවකෙක් මටත් පුළුවන් කියන ශ්‍රද්ධාවෙන් ඉන්නවා. ඔක ශ්‍රද්ධානුසාරී. ඒක නැත්තම් සෝතාපන්න මාර්ගයට එන්න බෑ. ඒක ඇති වෙන එක සනියෙන් ඇති වෙන එකක්. ඒ කියන්නේ මේ මොහොතේ සූදානම් වුණාද නිවන කරා යන්න හිතලා සද්ධානුසාරී. එමයි වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ හම්බ වෙන්න කට්ටිය ආවා. ආවේ කලින් තිරුවන් සරණ ගිය අයද? නෑ. නමුත් තිරුවන් සරණ නොගියට ඒගොල්ලෝ මොකක්ද ඒගොල්ලන්ට තිබුණේ? ඒගොල්ලෝ අදහාගත්තා මේ නම් සම්බුදු කෙනෙක්. අන්න ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවට පිළිතලා වාඩි වෙනවා බුදුරජාණන් වහන්සේට සවන් දෙන්න හිතාගෙන. එතකොට උන්වහන්සේ දේශනා කරන කොහොමද? සාදුකම් මනසිකරෝත. මනාකොට සිහි කරන්න මම දැන් කියනවා කියලා උන්වහන්සේ දේශනා කරගෙන යනවා. ශ්‍රද්ධාවෙන් එයා පිළිගත්තු නිසා එයාට ධර්මයේ විවෘතද නැද්ද? විවෘතයි. දැන් අපිට වෙලා තියෙන ශ්‍රද්ධාවෙන් පිළිගන්න විදියක් නැහැ. ඇයි? ධර්මයේ නාමයෙන් බහූත මනස්ගාන්ත ගොඩාක් අහලා. ධර්මයේ නාමයෙන් අහලා තියෙන ඕක කරන්න පුළුවන් වැඩද? නිවන් දකින්න මම බණ කියන්නේ නැහැ කියන හාමුදුරුවෝ මේ රටේ නැද්ද? ඉතින් කොහෙද කරන්නේ? විදර්ශනාව එපා කියන හාමුදුරුවෝ නැද්ද? ඉන්නවා. ඊළඟට ඕක ලීසි වැඩක්ද ඔයාට මාර්ගඵලම් මේ පාරමී පුරන්න ඕන කියන කට්ටිය නැද්ද? ඉන්නවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඕනි කියන කට්ටිය නැද්ද? ඉන්නවා. ඊළඟට ඔය ASCII ගන්ධබ්බය ගැන කතා කරන කට්ටිය නැද්ද? මේ ඔක්කොම ගොඩ මැද්දින් බුදුන් වදාළ ධර්මයේ අපි කියන්න ගත්තොත් ශ්‍රද්ධාව පිහිටුවා ගත්තේ නැති එක්කෙනාට මොකද වෙන්නේ? එයා අහනවා ඊක කොහොමද? මේක කොහොමද? අරක කොහොමද ගගා හිත ඇතුලෙන් තර්ක කර කර ඉන්නවා මිසක් ඒ ධර්මයට සවන් දෙයිද? සවන් දෙන්නේ නැහැ. එතකොට අවබෝධ වෙයිද? අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ නොවන දියකට ධර්ම මාර්ගයට යයිද යා? යන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්නේ බොහොම දැනුම් තීරුම් ඇති වැඩක්. මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ. ධර්මයේ මේක ස්වභාව සිද්ධියක්. ඒ කියන්නේ මේ වගේ. නිලුම් මලක් අපි ගමු පිපිගෙන එන නිලුම් මලක් තියෙනවා. මේ පිපිගෙන එන නිලුම් මලේ පිපිගෙන එන හැකියාව ඇතුනේ කොහෙන්ද? ඒ නිලුම් මල මෝරපු නිසා. ඒ නිලුම් මල මෝරලා තියෙනවා ඒ පෙටි විහිදෙන්න පුළුවන් හැටියට. එතකොට සූර්යාලෝකයේ මේ නිලුම් මලට වැටෙනකොට මොකද වෙන්නේ? නිලුම් මල පිපිටෙනවා. ඒ වගේ මේ මිනිස්සුන්ගෙන් 70%කට වඩා මෝරපු බුද්ධියක් තියෙන අය කවුරුත් ඉන්නේ. එහෙනම් මේ මෝරක බුද්ධිය නැමැති නෙළුම පිබිදෙන්න මොකක්ද අවශ්‍ය?
ධර්මයේ නැමැති සූර්යාලෝකය. ධර්මයේ ලැබෙනවා නම් යමෙකුට එයාගේ බුද්ධිය මෝරලා නම් අනිවාර්යයෙන්ම එයා ධර්මයේ කරා යන එක මේ ලෝකේ කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මල පිපෙන්න සුදුසු නම් හිරු රැස් වැටෙද්දි මලට ඒ මල පිපෙන එක වළක්වන්න පුළුවන්ද කාටවත්? බෑ. අන්න ඒ වගේ තමයි අවබෝධ කිරීමේ හැකියාව Tamanට තියෙනවා නම් Taman බුද්ධිමත් නම් අවබෝධයට නිසි ධර්මයක් අහනකොට අවබෝධ කර ගැනීම වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සිද්ධ වෙන එකක්. උවමනා මොකක්ද ඒකට උවමනා? සද්ධාවෙන් නුවණින් සලකාගෙන හොඳින් සවන් දීගෙන ඉන්න ඕන. ඊළඟට චිත්ත ධම්මයක් ඇති කර ගන්න ඕනේ. ඒක තේරෙන පිළිවෙලට. ඔච්චරයි ඕනේ. අර මේක එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ ධර්මයේ අහන්න තියෙන ප්‍රමාණය මදි. දැන් මම මේ විදිහට කියනවා. ඊළඟ මාසේ ආයි මම ඇවිල්ලා මේ විදිහට කියනකම් මේ විදිහට කියන්න කෙනෙක් නැහැ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ විදිහට කියන ඕන වෙන තැනකට යනවා. ගිගම කියලා මේ මම දැන් නිවන ගැන නෙමෙයි කියන්නේ. ජීවිතේ ජීවත් වෙන හැටි. ඉවරයි. ඊළඟට මේ විදර්ශනා වඩන්නේ හාමුදුරුවෝ ගිහියෝ මොකද්ද කරන්නේ? ඉවරයි. ඒ ධර්මය ඇහින්නේ නැහැ ඊට පස්සේ. ඒ ධර්මයේ හැටියට ලැබෙන්න ඕන. එතකොට අවබෝධ වෙනවා. අවබෝධ කරගන්න පුළුවන්. දැන් මට තේරෙන මෙතන ඉන්නේ හැමතැනම ධර්මයේ සොයාගෙන යන බුද්ධිමත් පිරිසක්. මේ අයට නම් ධර්මය අවබෝධ කරගන්න මේ අයට බැරි නම් මේ ලෝකේ කාටවත්ම බෑ. මතක තියාගන්න. මේ පිරිසට ධර්මය අවබෝධ කරගන්න බැරි නම් ලෝකේ කාටවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඇයි? මේ පිරිස අහනවා නම් හරියට බුදුන් වදාළ ධර්මයේ නිවැරදිව අහනවා නම් නිවැරදිව තේරුම් ගන්නවා නම් මේ පිරිසට අවබෝධ වෙන්නේ නැත්තම් මේ ලෝකේ ඉන්නේ මොළේ තියන අයද නැද්ද? මොළේ නැති අය. නේද? නිවැරදි ධර්මයේ ඇහිද්දී අවබෝධ වෙන්නේ නැත්තම් මොළේ නැහැ. ඒ මොකද හේතුව? මේ ධර්මයේ තියෙන බුද්ධිමත් අයට. ඒ නිසා මතක තියාගන්න මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඕනෑම තරාතිරමක බුද්ධිමත් කෙනෙකුට. එයා උගත් වෙන්න ඕනේ නැහැ. මෙතන සිංහලෙන් කතා කරන නිසා එයා සිංහලේ කිය යුතුයි. නැත්තම් සිංහල දන්න තේරෙන කෙනෙක් කිය යුතුයි. එයා සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. එයා හොඳ කුලයේ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. එයාට උමනා මේ කියන දේ තේරෙන බුද්ධියක් විතරයි. එයාට අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ බුද්ධිමත් මිනිස්සුયો, සත්වයෝ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. ඒ නිසා මේ වෙලාවේ බුද්ධානුස්සතිය කරමු කවුරුත් සාදු කියන්නේ. හොඳට අහගෙන ඉන්න. මගේ හිතේ හොඳට තමන්ගේ හිත දිහා යොමු කරගන්න. මගේ හිතේ රාගය තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගි නැහැ. මම රාගය නිසා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේට දුක නැහැ. මගේ හිතේ තාම ද්වේෂය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ හිතේ ඒ ද්වේෂය නැහැ. මම ද්වේෂය ආවම දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේට ද්වේෂය දුක නැහැ. මම ඕන දෙයකට රැවටෙනවා. බුදුරජාණන් වහන්සේට රැවටීම නැහැ. මම රැවටෙන නිසා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේට දුක නැහැ. මම හිතාගෙන ඉන්නේ ඇහැ මම කියලා. බුදුරජාණන් වහන්සේ හිතාගෙන ඉන්නේ ඇහැ මම නෙවෙයි කියලා. මම හිතාගෙන ඉන්නේ කන මගේ කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා කන මගේ නෙවෙයි කියලා. මම හිතාගෙන ඉන්නේ නාසය මම කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා නාසය මම නෙවෙයි කියලා. මම හිතාගෙන ඉන්නේ දිව මම කියලා.
බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා දිව මගේ නෙවෙයි කියලා. මම නෙවෙයි කියලා. මම හිතාගෙන ඉන්නේ මේ කය මගේ කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ කය මගේ නෙවෙයි කියලා. මේ හිත මගේ කියලා මං හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා හිත මගේ නෙවෙයි කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඇහෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ කනෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ නාසයෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ දිවෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ ශරීරයෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ හිතිනුත් නිදහස් වුණා. උන්වහන්සේ මේ හැම එකකින්ම නිදහස් වෙච්ච නිසා දුකින් නිදහස් වුණා. ඕනෑම දෙයකදී උන්වහන්සේ කම්පා වුණේ නැහැ. ඇයි මේ කිසි දෙයක් මම කියලා අල්ලගත්තේ නැති නිසා. ඕනෑම දෙයකදී උන්වහන්සේ දුක්ුනේ නැහැ. මේ කිසි දෙයක් මම කියලා අල්ලගත්තේ නැති නිසා. ඕනෑම දෙයකදී උන්වහන්සේ තැතිගත්තේ නැහැ. මේ සෑම දෙයක්ම උන්වහන්සේ මම කියලා අල්ලගත්තේ නැති නිසා. ඒ නිසායි උන්වහන්සේට අරහත් කියන්නේ. ඒ නිසායි උන්වහන්සේට අරහත් කියන්නේ. මේ ඇසෙන් නිදහස් වෙන හැටි තනියම ඉගෙන ගත්තා. කනෙන් නිදහස් වෙන හැටි තනියම ඉගෙන ගත්තා. නාසයෙන් නිදහස් වෙන හැටි තනියම ඉගෙන ගත්තා. දිවෙන් නිදහස් වෙන හැටි තනියම ඉගෙන ගත්තා. කයෙන් නිදහස් වෙන හැටි තනියම ඉගෙන ගත්තා. හිතෙන් නිදහස් වෙන හැටි තනියම ඉගෙන ගත්තා. හිතේ කිසි මායාවකට උන්වහන්සේ අහුුනේ නැහැ. උන්වහන්සේ අල්ලගත්තා හිතේ හැම මායාවක්ම. උන්වහන්සේ අඳුනගත්තා හිතේ හැම මායාවක්ම. මේ හැම ලෝකයක්ම සකස් වෙන හැටි උන්වහන්සේ දැක්කා. උන්වහන්සේට බාහිර කෙනෙක් ඉගැන්වුවේ නැහැ. තමන් වහන්සේ තනියම ඉගෙන ගත්තා. සම්මා සම්බුද්ධ. තනියම අවබෝධ කළා. සම්මා සම්බුද්ධ. තනියම අවබෝධ කළා. කොච්චර ලොකු දෙයක්ද? මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ඔක්කොම අවබෝධ කළානේ. කොච්චර ලොකු දෙයක්ද? උන්වහන්සේගේ බුද්ධිය පුදුමාකාර පළල් බුද්ධියක්. කවුරුත් හිතියේ නෑ උන්වහන්සේට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා කියලා දෙන්න. කවුරුවත් හිතියේ නෑ. උන්වහන්සේ තනියම මේ මාර්ගය හොයාගත්තා. උන්වහන්සේ හොඳටම දැනගත්තා මේ මාර්ගය ගමන් කළොත් නිවන කරා යනවා කියලා. උන්වහන්සේ මේ මාර්ගය ගමන් කළා නිවනට ගියා. සුගත කියනවා. උන්වහන්සේ සුගත. බුදුරජාණන් වහන්සේ සුගත. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ සුගත. උන්වහන්සේට අවබෝධ නොවෙච්ච ලෝකයක් නැහැ. උන්වහන්සේ මේ මිනිස් ලෝකෙ ගැන හොඳාකාරව දැනගත්තා. උන්වහන්සේ මේ දිවි ලෝකෙ ගැන හොඳටම දැනගත්තා. කතාබස් කළා. බ්‍රහ්ම ලෝක ගැන දැනගත්තා. නිරය ගැන, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ දැනගත්තා. කන්දක් උඩට ගිහිල්ලා ගමක් දිහා බලාගෙන ඉන්නවා වගේ උන්වහන්සේ මේ ලෝකෙ දිහා බලන් හිටියේ. උන්වහන්සේ මේ ලෝකෙට ඇතුළු වුණේ නැහැ. ලෝකෙන් අතහැරුණා. ලෝකෙන් නිදහස් වුණා. මේ ලෝකෙ හැදෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, සිත තුල බව උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ ඇස අතහරිනකොට කන, නාසය, දිව, කය, සිත අතහරිනකොට මුළු ලෝකෙම උන්වහන්සේ අතහැරියා. අවබෝධ කළා අතහරපු නිසා උන්වහන්සේට ලෝකවිදු කියලා කියනවා. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකවිදු. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකවිදු. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකවිදු. උන්වහන්සේට පුදුම බලයක් තිබුණා.
උන්වහන්සේට පුළුවන් අහසින් වඩින්න. උන්වහන්සේට පුළුවන් පොළොව යටින් යන්න. උන්වහන්සේට පුළුවන් වතුරේ ඇවිදින්න. උන්වහන්සේට මේ ගොඩනැගිල්ල මුකුත් ප්‍රශ්නයක් නැහැ. මේ හැම එකක්ම විනිවිදගෙන යන්න පුළුවන් 이르දි බලයක් තිබුණා. උන්වහන්සේට තිබුණ අනුන්ගේ හිත දිහා බලලා ඒ හිතට ගැළපෙන විදිහට අවබෝධ කරවන්න බණ කියලා. ඒ සෑම බණ පදයක්ම අවබෝධ වෙනවා. ඒ නිසා මේ ලෝකේ මේ අකීකරු වෙලා පිස්සු නටපු අය මේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේගේ හොඳ ශ්‍රාවකයෝ වුණා. ඒ ගුණී පුදුම ගුණයක්. ඒක තිබුණේ බුදුරජාණන් වහන්සේට. ඒ නිසා උන්වහන්සේට කියනවා අනුත්තර පුරුෂ ධම්ම සාරථි කියලා. කාන්තාර වලින් ඈතර වෙන්න මඟ පෙන්වන අයට කියනවා ශාස්ත්‍රෝ කියලා. මේ මඟ පෙන්වන අය දන්නවා කාන්තාරයේ සියලුම තොරතුරු. ඒගොල්ලෝ තමයි මඟ පෙන්වන්නේ කාන්තාරයෙන් ඈතර වෙන්න. ඒ වගේ සසරෙන් ඈතර වෙන්න මඟ පෙන්වන කෙනාට ශාස්ත්‍රුන් වහන්සේ කියනවා. මේ ලෝකේ සියලු මිනිසයන්ට සියලු දෙවියන්ට සසරෙන් ඈතර වෙන්න මඟ පෙන්වන නිසා ශාස්ත්‍රුන් වහන්සේ කියනවා. එතකොට කාගේ ශාස්ත්‍රුන් වහන්සේද? දෙවියන්ගෙත් මිනිසයන්ගෙත් දෙවියන්ගෙත් ශාස්ත්‍රුන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සත්තා දේව මනුස්සාන. 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 ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ චූටි ළමයින්ට තේරෙන විදිහට කියලා දුන්නා. නිවන කරා යන හැටි චූටි ළමයින්ට තේරෙන විදිහට කියලා දුන්නා. අවබෝධ කරගන්න හැටි චූටි ළමයින්ට තේරෙන විදිහට කියලා දුන්නා. පුංචි පුංචි උපමා අරගෙන බොහෝම සරලව කියලා දුන්නා. ඒ නිසා ඒ අවබෝධය උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට ලැබුණා. ඒ ලබා දෙන්න පුළුවන් වෙච්ච නිසා උන්වහන්සේට බුද්ධ කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේ බුද්ධ වනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ බුද්ධ වනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ බුද්ධ වනසේක. මේ සියලුම බුදු ගුණ, මේ සියලුම ගුණ මේ මහෝත්තමයන් වහන්සේ තුල තිබුණා. ඒ මහෝත්තමයන් වහන්සේ මහා කාරුණිකයි. ඒ මහෝත්තමයන් වහන්සේ මහා කාරුණිකයි. ඒ මහෝත්තමයන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. මේ සියලු ගුණ දැරීම තරම් භාග්‍ය සම්පන්නයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට භගවා කියනවා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මාගේ ස්වාමීයෝ ධර්ම ස්වාමීයෝ මට ආලෝකේ ලබා දෙන මාගේ මුනීන්ද්‍රයන් වහන්සේ වූ ඒ බුදුරජාණන් වහන්සේ භගවා නම් වනසේක. බුදුරජාණන් වහන්සේ භගවා නම් වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්ත වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි භාග්‍යවන්තයි භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ අරහත් වෙන්න තරම් භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු වෙන්න තරම් භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වෙන්න තරම් භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ සුගත වීමට තරම් භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකවිදු වීමට තරම් භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි තරම් භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් වහන්සේ සත්තා දී මනුස්සාන භාග්‍යවන්තයි. ඒ භාග්‍ය බුදුරජාණන් වහන්සේ බුද්ධ ගුණයෙන් යුතු වීමට තරම් භාග්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි.
බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. භාග්‍යවන්තයි. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවන්තයි. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවන්තයි. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවන්තයි. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවන්තයි. ඒ බුදුරජාණන් 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 වහන්සේ භාග්‍යවන්තයි. ඒ භාග්‍යවන්ත කවුරුවත් නෙවෙයි මාගේ ශාස්ත්‍රඥ වහන්සේ. මම සරණ ගියේ උන්වහන්සේව. ඒ භාග්‍ය බුදුරජාණන් වහන්සේ මම සරණ ගියේ. ඒ භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම. ඒ භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම. භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මම වෙන කිසි කෙනෙක්ව සරණ යන්නේ නැහැ. එච්චර වෙන කෙනෙක් ලෝකේ නැහැ. ඒ නිසා මේ ලෝකේ මේ කල්පයේ පහළ වෙච්ච හතරවෙනි බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ මම සරණ ගියේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. 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 දැන් අපි සූදානම් වෙන්නේ ඊළඟ භාවනා කොටස. මේ භාවනා කොටසෙදී අපි කරන්නේ ආනාපාන සති. ආනාපාන කියන වචන දෙක හැදලා තියෙන්නේ කොහොමද? ආන අපාන. ආන කියන්නේ හුස්ම ගැනීම. අපාන කියන්නේ හුස්ම හෙලීම. සති කියන්නේ ඔව් ඒකේ තේරුම හුස්ම ගැනීම හුස්ම හෙලීම ගැන සිහිය පැවැත්වීම. හුස්ම ගැනීම හුස්ම හෙලීම ගැන හොඳට අවධානයෙන් සිටීම. ඕක තමයි ආනාපාන සති කියන්නේ. මේකට ඉස්සෙල්ලා මා එකක් කරනවා අවබෝධ කරගන්න ඒක කරන්න පහසු වෙන්න අසුබ කොටස. ඉතින් ඒකට දිගටම සිත යොමු කරගෙන ඉන්නකට පහසුවෙන් සිත පිහිටවන්නට පුළුවනි. හොඳයි. සාදු සාදු සාදු. හොඳට බලා ගන්න තමන්ගේ ශරීරය දිහා. තමන්ගේ ඇඟට උඩින් ලයිට් එකක් පත් වෙනකොට තමන්ව පේන හැටි අන්න ඒ විදිහට හොඳට තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් අරගෙන හොඳට තමන්ගේ ශරීරය දිහා බලාගෙන ඉන්න. මා කියන දේවල් ටික කරන්න. එතකොට තමන්ට නොතේරිම තමන් දන්නේම නැතුව තමන්ගේ හිත එකඟ වෙලා යයි. හොඳට බලන්න දැන් තමන්ගේ ශරීරය දිහා අර කීප විදිහට ලයිට් එකක් පත් වෙනකොට ඔළුවට උඩින් තමන්ව පේන හැටි. අන්න ඒ විදිහට බලා ගන්න. හොඳට හිත යොමු කරගෙන ඉන්නකොට දැන් ඔන්න පේනවා ඔළුවේ කෙස්. මේ කෙස් ඔක්කොම එක මිටට අල්ලලා ගන්න හිතෙන්. අල්ලගෙන එක පාට ගලවලා තමයි ඉදිරියෙන් අතාරින්න. හරි. දැන් බලන්න මේ කෙස් වලට වෙන දේ. මේ කෙස් ඔක්කොම වැස්සට තිමි අවුවට වේලි දිරන්න පටන් ගන්නවා. දිරලා ගිහින් මේ කෙස් ඔක්කොම පොළවට පස් වෙන්න පටන් ගන්නවා.
ඊට පස්සේ පොළවට පස් වෙවි ගිහින් පොළවේ පස් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ කෙස් නැහැ. පස් තියෙන්නේ. දැන් බලන්න ශරීරයේ සෑම රෝම කූපයක්ම ඔක්කොම ගලවලා තමා ඉදිරියෙන් ගොඩක් ගහන්න. හරි. දැන් බලන්න අර විදියටම බලන්න වැස්සට තෙමි අවුවට වේලි ගිහිල්ලා පොළවට පස් වෙනවා. පොළවේ පස් වෙලා යනවා. ඊට පස්සේ ලොම් නැහැ. පස් විතරයි තියෙන්නේ. දැන් බලන්න මේ ඇඟේ තියෙන නියපොතු ඇඟිලි වල තියෙන නියපොතු බලන්න. මේ නියපොතු ඔක්කොම පොළවේ පස් වෙන දවසක් එනවා. ඉතින් ඒ නිසා අපි මේ නියපොතු ඔක්කොම ගලවලා ගොඩක් ගහමු. දැන් බලන්න තමන් ඉදිරියේ ගොඩ ගැහිච්ච ඒ නියපොතු ගොඩ දිහා. ඒ නියපොතු ඔක්කොම ටික දිර ගිහිල්ලා පොළවේ පස් එක්ක එකතු වෙන්න පටන් ගන්නවා. වැස්සට පෙඟි අවුවට වේලි දිරා යන නියපොතු පොළවේ පස් එක්ක එකතු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නියපොතු ඔක්කොම පොළවේ පස් එක්ක එකතු වෙන්න පටන් අරගෙන පස් බවට පත් වෙනවා. ඊට පස්සේ නියපොතු නැහැ. පස් තියෙන්නේ. ඊළඟට බලන්න මේ ශරීරයේ දත්. මේ දත් ඔක්කොම එකතු කරලා හිට ගොඩක් ගහන්න. මේ දත් ගොඩ දිහා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. වැස්සට තෙමි අගුවට වේලි ගිහින් මේ දත් ඔක්කොම පරණ වෙවි ගිහින් පොළවේ පස් එක්ක එකතු වෙලා ගිහින් පස් බවට පත් වෙනවා. දත් නැහැ. පස් තියෙන්නේ. ඊළඟට බලන්න මේ ඇඟේ තියෙන හැම දිහා. ඔබට මතකද තුවාල හැදුනහම ඇඟේ ඒ තුවාල වේරුණාට පස්සේ කබොල්ලත් එක්කම මේ හැම ගලවන්න පුළුවනි. එතකොට මේ හැම ලුණු පොත්තක් වගේ සිනිඳුවට ගැලවිලා එනවා. වේලිච්ච ලුණු පොතු වගේ. එහෙම හැමක් තමයි අපිට තියෙන්නේ. මේ හැම ඔක්කොම ගලවලා හිට තමයි ඉදිරියෙන් ගොඩක් ගහන්න. ඒවත් වැස්සට පෙඟි අවුවට වේලි දිරා ගිහින් පොළවේ පස් එක්ක එකතු වෙලා පස් බවට පත් වෙනවා. ඊට පස්සේ හැම නැහැ. පස් තියෙන්නේ. ඔබට මතකද පාරේ යද්දි දැකලා ඇති බලල්ලු වාහන වලට අහුවෙලා ඒගොල්ලන්ව වාහන වල චප්ප වෙලා ගිහිල්ලා හැම තැනම මස් වීසි වෙලා තියෙනවා. එව්වමයි මේ අපේ ඇඟේ තියෙන්නේ. මේ ඔක්කොම මස් කුණු වෙලා ගිහිල්ලා පණුව ගසලා පොළවේ පස් බවට පත් වෙන කලදසාවක් එනවා. ඒ නිසා මේ මස් ඔක්කොම පොළවේ පස් වෙන දවසක් එනවා. නාරවලුත් එහෙමයි. ඔක්කොම පොළවේ පස් වෙන දවසක් එනවා.
ඊළඟට බලන්න මේ ශරීරේ ඇට. දැන් අපි කිස් ලොම් නිය දත් සම් මස් කොම අයින් කරපු නිසා දැන් අපිට හොඳට බලන්න පුළුවනි ඇට සැකිල්ල. දැන් අපි හොඳට ඇට සැකිල්ල පාද ගම්මු. හොඳට පාද ගම්මු. පැහැදිලිව බලා ගම්මු මේ ඇට සැකිල්ල දිහා. මහා පොළවේ කණු හිටවලා ගයක් හදන්නට හරස් හතට උණ පඳුරු බැඳලා මැටි ගුලි කළා ඒ වාස්සට ඔබලා වරිච්චි බිච්චි බැඳලා ගේ හදන්න වගේ තමයි අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඉතින් අපි හොඳට විමස බලමු. දැන් අපි මේ ශරීරයේ අටසකිල්ල හොඳට අපිට හොඳට පැහැදිලිව පේන විදිහට අපි පාද ගම්මු. දැන් බලන්න හොඳට. දැන් බලන්න. හොඳට බලන්න තමන්ගේ අටසකිල්ල දිහා. ඉස්සල්ලාම හිත යොදන්න හිස් මුදුනට. හිස් මුදුනේ පේන්නේ ඔලු කට්ට. දැන් ඔලු කට්ටට ඉස්සරහෙන් බලන්න පහලින් ඉස්සරහා නලල් කට්ට. නලල් කටුවට පල්ලෙහෙන් බලන්න තව ඇස් කුහර දෙකයි. තව බලන්න ඇස් කුහර දෙකට පහලින් නාස් කුහරය. ඊට පහලින් බලන්න මුඛ කුහරය. ඒකම තියෙන්නේ හක්ක. ඊළඟට දෙපැත්තේ හක්ක තියෙනවා. කම්බුල් දෙපැත්තේ තියෙනවා තව සිදුරු දෙකක්. ඒ තමයි කන් සිදුරු දෙක. වම් කන් සිදුර, දකුණු කන් සිදුර. පිටිපස්සේ තියෙනෙත් ඔලු කට්ට. ඔන්න දැන් අපිට පේනවා හිස් කබල. ඔන්න දැන් අපිට හිස් කබල පේන්නේ. දැන් අපි බලමු හිස් කබලෙන් පහළට පුරුකෙන් පුරුක ඇමෙනිච්ච බෙල්ලේ ඇට. ඒක බලාගෙන ඊට පස්සේ අපි බලමු වම් උර හිස, දකුණු උර හිස. උර හිස ඇට. වම් උර හිස ඇටේ, දකුණු උර හිස ඇටේ. වම් උර හිස ඇටේට ඇමිනී තිබෙන්නේ වම් අතේ ඇට. ඒ කොහොමද? දැන් බලන්න වම් උර හිස ඇටේ කෙලවර. එතනට ඇමිනිලා තියෙන්නේ වම් අත. දැන් බලන්න වම් අත දිගේ වැලමිට. දැන් බලන්න වැලමිට දිගේ මණික් කටුව. දැන් බලන්න මණික් කටුව ළඟින් වම් අතේ අල්ල. ඊළඟට බලන්න වම් අතේ ඇඟිලි. වම් අතේ මහපට ඇඟිල්ල. වම් අතේ දබර ඇඟිල්ල. වම් අතේ මැද ඇඟිල්ල. වම් අතේ මුදු ඇඟිල්ල. වම් අතේ සුළඟිල්ල. ආයෙමත් බලමු සුළඟිල්ල, මුදු ඇඟිල්ල, මැද ඇඟිල්ල, දබර ඇඟිල්ල, මහපට ඇඟිල්ල, වම් අතේ අල්ල, මණික් කටුව, වැලමිට, වම් උරහිස. දැන් බලන්න දකුණු පැත්ත. දකුණු පැත්තේ දකුණු උරහිස. දකුණු උරහිසේ කෙරවලේ ඇමිනී තිබෙන්නේ දකුණු අත. දකුණු අත දිගේ පහළට බලන්න දකුණු අතේ වැලමිට, දකුණු අතේ මණික් කටුව,
දකුණු අතේ අල්ල, දකුණු අතේ මහපට ඇඟිල්ල, දකුණු අතේ දබර ඇඟිල්ල, දකුණු අතේ මැද ඇඟිල්ල, දකුණු අතේ මුදු ඇඟිල්ල, දකුණු අතේ සුළඟිල්ල. දැන් බලන්න හොඳට දකුණු අතේ සුළඟිල්ල, දකුණු අතේ මුදු ඇඟිල්ල, දකුණු අතේ මැද ඇඟිල්ල, දකුණු අතේ දබර ඇඟිල්ල, දකුණු අතේ මහපට ඇඟිල්ල, දකුණු අතේ අල්ල, දකුණු අතේ මණික් කටුව, දකුණු අතේ වැලමිට, දකුණු අතේ උරහිස. දැන් ඊළඟට හොඳට බලන්න කොඳු ඇට පේලිය පිටිපස්සේ. ඒකට හිත හොඳට යොදාගෙන බලන්න පුරුකෙන් පුරුක ඇමෙනිච්ච කොඳු ඇට පේලිය. පුරුකෙන් පුරුක ඇමෙනිච්ච කොඳු ඇට පේලිය හොඳට බලන්න. පහළට බලාගෙන යනකොට ඔන්න අපිට ඊළඟට දකින්න පුළුවනි උකුල්ලට දෙක. වම් උකුල්ලටේ දකුණු උකුල්ලටේ. වම් උකුල්ලටේට ඇමිනී තිබෙන්නේ වම් පාදය. දකුණු උකුල්ලටේට ඇමිනී තිබෙන්නේ දකුණු පාදය. වම් උකුල්ලටේට ඇමිනී තිබෙන වම් පාදයේ වම් ඇටි ගැන බලමු අපි දැන්. උකුල්ලටේට ඇමිනී තිබෙන්නේ ඔන්න දැන් අපිට හොඳට පේනවා කලව ඇටි. කලව ඇටේට ඇමිනී තිබෙන්නේ දනිස් ඇටි. දනිස් ඇටේට ඇමිනී තිබෙන්නේ කෙන්ඩ ඇටි. කෙන්ඩ ඇටේට ඇමිනී තිබෙන්නේ පා ඇටි. පා ඇඟිලි ඇට. වම් පාදේ. දැන් බලන්න ආයෙමත් පා ඇඟිලි ඇට, පා ඇට, කෙන්ඩායට වම් පැත්තේ වම් පාදේ, දණහිස්සටේ වම් පාදේ, කලවැටේ වම් පාදයේ උකුල්ලටේ. දැන් බලමු දකුණු පැත්තේ දකුණු පාදේ දකුණු උකුල්ලටේට ඇමිනී තිබෙනවා දකුණු කලවැටේ. කලවැටේට ඇමිනී තිබෙනවා දකුණු දණහිස්සටේ. දකුණු දණහිස්සටේට ඇමිනී තිබෙන්නේ කෙන්ඩ ඇටේ. දකුණු කෙන්ඩ ඇටේට ඇමිනී තිබෙන්නේ පා ඇටේ, පා ඇඟිලි ඇට. ආයමත් බලමු දැන් අපි පහළ ඉඳලා උඩටම පා ඇඟිලි ඇට, පා ඇට, කෙන්ඩ ඇට, දණහිස් ඇට, කලව ඇට, උකුල් ඇට, කොඳු ඇට පේලිය. ඒ පුරුකෙන් පුරුක ඇමනිච්ච කොඳු ඇට පේලිය දිගේ උඩට යමු ටික ටික. එතකොට අපිට හම්බ වෙනවා පපුවේ ඇට, ඉල ඇට, වක ගහිච්ච ඇට. ඒ පපුවේ ඇට බලාගෙන උඩට යනකොට ආයමත් වැලමිට, ආයම උඩට යනකොට උරහිස. උරහිස වම් උරහිස දකුණු උරහිස කියලා. මේ උරහිස් දෙකේ කෙළවරේ ඇමිනී තිබෙන්නේ අත් දෙක. දැන් බලමු අත් දෙකේ ඇඟිලි වල ඉඳලා ඇඟිලි අත්වල අල්ල මණික් කටුව වැලමිට උරහිස. උරහිස ළඟින් බෙල්ල ළඟට බෙල්ලේ ඇට. පුරුකින් පුරුක ඇමනිච්ච බෙල්ලේ ඇට වලට සිත යොමු කරගෙන ඊළඟට බලන්න හොඳට ඔළුවේ පිටිපස්සේ ඔලු කට්ට. ඊළඟට දෙපැත්තේ කන් කුහර දෙක. වම් කන් කුහරේ
දකුණු කන් කුහරය. ඊළඟට ඉදිරියේ යටිපැත්තේ හක්ක ළඟම මුඛ කුහරය කට. ඊට චුට්ටක් උඩින් නාස් කුහරය. ඊට චුට්ටක් උඩින් ඇස් කුහර දෙක. වම් ඇස් කුහරය දකුණු ඇස් කුහරය. ඊට ටික කුඩින් නලල් කට්ට. ඊළඟට ඔලු කට්ට. ඔන්න දැන් අපිට සම්පූර්ණයෙන්ම හිතට පේනවා ඇට සැකිල්ල. දැන් ඔබේ හිත කොහේවත් යන්නේ. දැන් ඔබේ හිත හොඳට තැම්පත් වෙලා තියෙන්නේ. දැන් ඔන්න හොඳට හිත යොමු කරන්න. හොඳට බලාගෙන ඉන්න දැන් හුස්ම ගැන. හුස්ම ඇතුළු වෙනවා. ඔය හුස්ම ඇතුළු වෙනවා. පිට වෙනවා. හොඳට බලන්න ඔය පේන්නේ. හුස්ම ඇතුළු වෙනවා. පිට වෙනවා. හුස්ම ඇතුළු වෙනකොට හොඳට තේරුම් ගන්න හුස්ම ගන්නවා. හුස්ම පිට වෙනකොට තේරුම් ගන්න හුස්ම පිට වෙනවා. හුස්ම දිගට ඇතුළු වෙනකොට තේරුම් ගන්න දිග හුස්මක්. හුස්ම කෙටියෙන් ඇතුළු වෙනකොට තේරුම් ගන්න හුස්ම කෙටි. හුස්ම දිගට පිට වෙනකොට හිතන්න දීර්ඝ හුස්මක් පිට වෙනවා. දීර්ඝ ප්‍රශ්වාසයක්. හුස්ම කෙටියෙන් නම් හිතන්න කෙටියෙන් ප්‍රශ්වාසයක්. ඔක්කොම තේරුම් ගනිමින් සෑම වෙනස්කමක්ම හුස්ම ගැනීම ගැන හොඳට තේරුම් ගන්න. හිත කොහේවත් පැටලෙන්න දෙන්න එපා. වෙන අරමුණු ඔස්සේ හිතන්න එපා. සද්දවලට බාහිර හිත යොදන්න එපා. ඊළඟට හිතට පේන වෙන වෙන රූප බලන්න ලෑස්ති වෙන්න එපා. හිතට ආවොත් එහෙම වෙන වෙන රූප මේවා ඔක්කොම හිතේ ඇති වෙන මනස්කාතය කියලා දැකලා ඒවා අතහැරලා දාන්න. ඊළඟට හිත විසිරෙන්නකට හිතන්න දැන් හිත විසිරෙනවා මගේ වැඩි මම කරමි සිටින එක නෙවෙයි හුස්ම ගැන බලන එකයි කියලා ආය හුස්මට සිත පිටවන්න. එහෙම කරගෙන යනකොට හොඳට හිත පිහිටනවා. අපේ හිතේ දියුණු වෙච්ච සතිය, වීරිය, සමාධිය ආදී මේ සියලු ගුණ සමාධියම දියුණු වීම පිණිස වේවා කියලා සාදු කියනවා.